සරලාසන විතර ලියලා හරියන්නේ නැහනේ. ඊයේ දැන් කරන්නේ අනිත් එක. ඉතුරු ටික මෙහෙම කරොත් ඔයගලන්ට තේරෙයිද බලන්නකො දැන් ඊළඟට දැන් මං කියවනේ ආසවණෙන් ලැබෙනවා විවිධ පරිඋත්ජ වර්ග කියලා දැන් ඉති වර්ග කීපයක්ම ලැබෙනවා. හරිද? එතකොට මේකෙන් අපිට ඕන ටික තෝරගන්න අපි ඕනේ. හරිද? ඕන එක වෙනම නිස්සාරණය කරගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ තාම අපිට හැවිලා තියෙන ප්‍රොඩක්ට් එක තාම අසංශුද්ධයි. හරිද? සරලාසවනේ උමාලාසවනේ වගේ ඉති භාවිත කොට තෙරපි මේකෙන් ගත්තත් අපි අර තව එකක් අපි එක් කරේ නැහැ. එක් කරන්නත් ඕනේ. එතකොට ද්‍රාවක මගින් නිස්සාරණය කියලා ඒවෙන් ගත්ත ඒ ප්‍රතිඵල තාම අසංශුද්ධයි. හරිද? දැන් මම විනාඩියක් දෙන්න. මුලානි මොකද ඊයාවේ නැත්තේ? මොන් තාම අපිට අසංශුද්ධ ඵලය තමයි තාම අපිට තියෙන්නේ. හරිද? එතකොට අපිට දැන් අසංශුද්ධ ඵලයෙන් සංශුද්ධ ඵල වෙන් කරගන්න ක්‍රම තියෙනවා. හරිද? එතකොට දැන් අපි කලින් ගත්ත එක අපිට අසංශුද්ධ දේවල් තමයි තිබ්බේ. හරිද? ඒ අසංශුද්ධ ඵලයෙන් අපිට පුළුවන් සංශුද්ධ ඵල වෙන් කරගන්න. ඒ වෙන් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. හරි අපි මේ වෙන් කරගන්න ක්‍රමයට අපි කියන වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා. වර්ණලේඛ වර්ණලේඛ ශිල්ප ක්‍රමයක් කොටස් තුනක් තියෙනවා. ඕගලන්ට විභාගෙට දැන් ඇහුවොත් එහෙම ඒක මම ප්‍රශ්න කරද්දි කියලා දෙන්න මොකද්ද කියලා. හරි. කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය, තුනීස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය, ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමය. හරිද? එතකොට මේකෙන් කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය, තුනීස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය එක වගේ. හරි ලේසි. ස්තම්භ එක තමයි පොඩ්ඩක් තියෙන දැනගන්න. හරි අර දෙක නම් කිසි ගැටලුවක් නැහැ. කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමයයි තුනීස්තර වර්ණලේඛ ශිල්ප දෙකම එක වගේ තියෙනවා. හරිද? එතකොට මේකේ අපිට පුළුවන් සංශුද්ධ ඵල වෙන් කරලා අඳුර ගන්න. හරිද? අඳුර ගන්න තමයි පුළුවන්. දැන් මේකෙදි අපිට පුළුවන් දැන් අපි තුමු අපි ගත්ත ආයතන පත්‍රය කියලා හිතමු අපි තුමු එක සංඝටක තියෙන්න පුළුවන්. අපිට දැන් පුළුවන් අපිට අර කලින් අපි ගත්ත එතකොට තෙරපීම, එතකොට ආසවණය, එතකොට ද්‍රාවක මගින් නිසාරණේ තුනේදී අපි තාම අර පළවෙනි එක කරේ නෑ හොඳ. ඒ තුනේදීම අපිට ආවේ අසංශුද්ධ ඵල. හරිද? නිසාරණේ අසංශුද්ධ ඵල. දැන් අපි මෙන්න මේ ක්‍රමයේදී අපි කරන්න යන්නේ ආපු අසංශුද්ධ ඵල වෙන් කරලා හඳුන ගන්න එක. මේ අසංශුද්ධ ඵල තියෙනවද? නැත්ද? තාවන හරි ඉන්නවද? ඒ වගේ අපි අඳුර ගන්න ක්‍රම තමයි මේ දැන් කරන්නේ. හරිද? දැන් අපි දැන් සමහර විට අපි ගන්න කෙලින්ම අපිට කුමාලාසවණෙන් ගන්න එකේ අපි කෙලින්ම අපේ ඵලයේ විතරක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ නේද? හරි. ඉතින් අපි ඒක නිසා අපි අඳුර ගන්න යනවා ක්‍රම කීපයක්. හරි. ඒ ක්‍රම අපි කියන්නේ වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා. ඒකෙනුත් කොටස් තුනක් තියෙනවා. කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය, තුනීස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය, ස්තම්භ වර්ණලේඛ. ස්තම්භ නැත්තම් කුළුණු කියලාත් කියනවා. හරි කුළුණු. වර්ණලේඛ ශිල්ප ක්‍රමය. හරිද? එතකොට වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ කරන අර අසංශුද්ධ ඵලයේ සංඝටක වලට වෙන් කරලා හඳුනා ගන්න.
සංඝටක තියෙනවා කියලා වෙන් කළා. තේරුණාද කියන එක? අසංශුද්ධ ඵලයේ සංඝටක වලට වෙන් කරලා හඳුන්වන්න එක තමයි කරන්නේ. තේරුණාද? හරිද? මේ හැම වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදීම සචලන කලාපයක් වගේම අචල කලාපයක් තියෙනවා. සචල කලාපය කියන්නේ ගමන් කරන කලාපය. නැත්නම් ගතික කලාපය. ගතික කියන්නේ ගමන් කරන එකනේ. හරිද? ගතික කලාපය කියලා එකක් තියෙනවා. ස්ථිතික කලාපය කියලා එකක් තියෙනවා. නිශ්චල කලාපය. තේරෙනවද කියන එක? හරි හැම මේකේ හැම එකෙම මෙහෙම තියෙනවා. තේරුණාද? හරිද? එතකොට ස්ථිතික කලාපයේ තියෙනවා ඒකේ දිගේ තමයි ගතික කලාපය යන්නේ. ගමන් කරන කියන්නේ ඒක දිගේ. හරිද? මේ හැම වර්ණලේඛ ශිල්ප ක්‍රමයකටම පොදුවේ ඒක තියෙනවා. අර කලින් නිස්සාරණය කරගත්තේ සංඝට අඳුර ගන්න තමයි මේක වෙන් කරගන්න තමයි මේක භාවිතා කරන්නේ. ඒතර මේකේ කොටස් දෙකක් තියෙන ඇත්තට සචල කලාපය සහ අචල කලාපය. මේක තේරුණාද? තේරුණාද? නිර්මලයි තේරුන්නේ නැද්ද? සුභාරතර තේරුණා කියන්නේ පන්ති නායකයාට තේරුණා කියන්නේ අපි හිතන අනිතට තේරුණා. හරිද? එහෙනම් අපි යනවා දැන් අපි ওই වර්ණලේඛ ශිල්ප ගැන පොදුවේ කතා කරේ. දැන් අපි යනවා කඩදාසි වර්ණලේඛ ශිල්පයට. හරිද? ඒතර බලන්න දියත රූප සටහන. හරිද? මේක නෙමෙයි කඩදාසි මේ දින අපි බීකරේ පෙට්‍රීසියකින් වහලා තියෙන්නේ. හරිද? මේ දීලා තියෙන්නේ මේ බීකරේ ද්‍රාවකයක් දාලා පෙට්‍රීසියෙන් වහලා දෙන්නට පෙන්නන්නේ. හරිද? කඩදාසි වර්ණලේඛ ශිල්පකම කියන කඩදාසියක් භාවිතා කරන්නේ. හරිද? ලොකු කඩදාසියක් නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 8ක් දිග 4ක් පළල වගේ වෙන කඩදාසි තමයි ගන්න. හරිද? අපි ගන්න මේකට කඩදාසිය තමයි වොච්මන් නම්බර් 1 කියන එක. වොච්මන් නම්බර් 1 කියන කඩදාසිය තමයි ගන්න. හරිද? මේ කඩදාසිය අරගෙන අපි තියාගන්නවා. හරිද? අරගෙන කඩදාසිය දැන් කඩදාසියක් ගත්තාම මේකේ යට පහළ කොටස තියෙනවනේ. හරිද? පහළ කොටසේ ඉඳලා සෙන්ටිමීටර 1.5ක් උඩින් අපි පැන්සලෙන් ඇඳ ගන්නවා පදනම් රේඛාව. බේස් ලයින් කියලා අපි කියනවා. හරිද? තේරුම් මං කියන එක හරිද? මේක ඉතින් අඳින්න නැතුව කියන්න තමයි තේරෙන්නේ නැති වෙයිද දන්නේ. තේරුණාද මම මෙහෙම කිව්වම? කඩදාසියේ යටින් 1.5ක් විතර උඩට වෙන්න පැන්සලෙන් ඉරක් ඇඳ ගන්නවා. අපි ඒකට කියන පදනම් රේඛාව කියලා. තේරුණාද? ඒක ඉතින් අපි ඒක කොහොමද කරන්නේ ඉතින් දැන් අයියෝ දැන් අපි කඩදාසි කොළය ගන්නකො දැන් කඩදාසි කොළේ යට ඉඳලා කඩදාසි කොළේ යට ඉඳලා සෙන්ටිමීටර 1.5 උඩට මැන ගන්න තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? අඩුලක් අර සෙන්ටිමීටර 1.5ක් මයින උඩට කඩදාසි කොළේ යට ධාරිත උඩට මයින. හරි ඇඳලා එතන ඇඳලා 1.5ක් දුරින් මාක් කරලා ඉරක් අදින සරල රේඛාවක්. තේරුණාද? තේරුණාද? හරි. එතකොට ඒක අපි අඳින්නේ පැන්සලෙන්. අපි යාට කියන පදනම් රේඛාව කියලා. හරිද? පදනම් රේඛාව ගැන ප්‍රශ්න අහලා තියෙන විභාගෙට. හරිද? මේ පදනම් රේඛාව අපි අඳින්නේ පැන්සලෙන්. තේරුණාද? පෑනෙන් අඳින්නේ නැහැ. ඒක මම පස්සේ කියන්නම් ඇයි හේතුව කියලා. පැන්සලෙන් අඳින්නේ. හරිද? ඊට පස්සේ මේ පැත්තකින් තියෙනවා. වොච්මන් නම්බර් 1 කියන කඩදාසිය. ඒව තියෙන ලැබ් එකේ. වොච්මන් නම්බර් 1 කියන එක. රූපේ එකේ බලන්න කියලා තියෙනව නේද? රූපේ එකක් නැද්ද හොයාගන්න. අර මුලින් දෙන රූප අර RF වගේ ගන්න කියලා එකක් තියෙන. අන්න ඒකේ තියෙන පළවෙනි කොටස.
තියෙනවා. මේක මෙහෙම කරන්න බෑ ළමයි මේක මේ කියලා දෙන්න ඕනේ ඔක ඇඳ ඇඳ. මේ විදිහට කරන්න බෑ මේ පාඩම. සූම් කරන්න ඉඳ නැහැ කියලා ෆෝන් එකේ විතරක් කිව්වත් දැන්. අයියෝ සල්ලි කියලා බලන්න තු ලැප් එකක් ගන්නකෝ. ෆෝන් එකක්ද? ලැප් එකක්. ඈ? මොකක් හරි කවන්නේ. ෆෝන් එකක් තමයි. දැන් අද ගිහලා ගන්න බෑනේ කොහොමත්. දැන් ඉතින් ළමයි දවස් කීයක ඉඳලා දන්නේ කියන්නේ. බාරන්දියන්කෝ ඉතින් සල්ලි කියලා බලන්නේ නැතු. 20 ගාව සල්ලි තියෙනවා. බාරන්දියන් ඒක සල්ලි කියන්න බෑනේ කොරෝනානේ. මේක දන්නේ නැත්තේ. බාරන්දියන් සල්ලි කියලා බලන්නේ නැතු ඉතින්. කොස්ටි කුණට අරන්දියා. කොස් තියනවා කිව්වේ. පෝස්කෝයේද බං මේ කාලේට? මම ඔය කියපුවම තේරුම් නැද්ද ඔයගලන්ට මම කියපු එක මොකද්ද කියලා? මම කියපු තේරුම් නැද්ද? දැන් මෙහෙම දැන් අපි කඩදාසි වොච්මන් නම්බර් 1 කඩදාසි අරගෙන ඒකේ පහළ කෙළවරේ එක ඇසෙන් පහක් උඩට වෙන්නේ ඉරක් අඳිනවා. හරිද? මම කියවන්න ෆොටෝ එකක්. හරි බලන්න මේ ඉවරදී WhatsApp එකේ එක මේක දැක්කද? මෙන්න වගේ යටින් එක ඇසෙන් පහක් උඩට ඇඳ ගන්න ඉරක්. ඒ XYZ ගැන කලබල වෙන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ ඉස්සලා ඉර ගැන හිතන්නකෝ. ඉර දැක්ක නේද? හරි ඉර ගැන හිතුවා. හැමදු නැද්ද අද? නම් ලවුරු කරා ඔව් ඔව්. මගේ නම එක දාන්න. ඒ ලෙෆ්ට් නේද? මාව වෙන්න. හැමදාම එන ළමයිට දෙන්න ඕනේ මේ මොන හරි ඉස්කෝලේ පටන් ගත්තාම මේ චොකලට් එකක්. කවුරුත් හැමදාම වෙලා නැහැ නේද මේකට? ඉන්නවද? පහේ එකක් තමයි ඉතින් කම්බිනේට. ඉන්න කීප දෙනෙක් ඉන්නවා ලේසිදෙති. වැඩි චොකලට් 3-4 දෙන්න තියෙන්නේ. හැමදාම ආපු නැති අයද දෙමු. එතකොට හරිනේ. දැන් එහෙනම් දැක්කා නේද මේ එක? හරි ඔන්න ඔය වගේ වොච්මන් නම්බර් 1 කඩදාසියේ හැමදාම ආපු අයට දෙන්න. මොකද්ද?
හැමදාම ආපු අයට දෙන්න. ඔව් හැමදාම අපිට දෙන්න අස්ස පටන් ගත්තා. ඔව් අපි ඒගොල්ලයන් අරන් ගන්න. මේ දෙන්න අපි ගන්න. අවුලක් නැහැ. ඒගොල්ලන්ට වෙනම මේ ගෙනලා දෙන්නේ. ඒක මොකක් හරි කරගන්න පුළුවන්. ආ එන්නකො. හරිද? එතකොට ඔන්න ඔහොම අපි ලකුණු කරගෙන ඕක පැත්තකින් තියාගන්න. පැන්සලෙන් අඳින්නේ හරිද? එතකොට ඕන්නම් අපිට පුළුවන් ඔය දැන් ඇත්තටම ඔය කඩදාසි නිකන් මේ ෆෝන් එක සයිස් එක වගේ. හරිද? නිකන් එච්චර ලොකුත් නැහැ. නිකන් අන්නේ මේ එන්නේ වගේ අපිට පුළුවන් ඒක ආපහු අපිට මේ පැත්තෙන් A4 එක ඇඳ ගන්නත් පුළුවන්. හරිද? අදගෙන අර වගේ මේ එහෙම ඕනෙත් නැහැ නිකන් බැලුමට පේනවනේ කොහොමද අපි ලකුණු කරන්න කියලා. 1.5ක් උඩින් අපි ඉර අඳිනවා. ඉර ඇඳලා අක පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ අපි බීකරයක් ගෙනල්ලා ඒකට අපිට මේකට ඕන ද්‍රාවකය දානවා. මම අර කිව්වනේ කෙමිස්ට්‍රි පාඩම් බලලා අපි මොකද්ද මේ හොඳ ද්‍රාවකය කියලා හොඳ ද්‍රාවකයක් කියලා තෝරගෙන මම කොහේ අර ද්‍රාවක සංයෝග ද්‍රවීය සංයෝග ද්‍රවීය ද්‍රාවක දියන අනිත් වගේ මම කියකෝන ලයික් ඩිසෝල්ව් ලයික් concept එක කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම සුසු ද්‍රාවකයක් අරගෙන ඒක වැඩි ගන්න අපි අර බීකරේ සිලින්ඩර් එකක් විතර උස ප්‍රමාණයට තමයි ගන්න. අර උස්සහනේ පේනවා වගේ. හරිද? අරගෙන පෙට්ටි දීසියකින් වහලා තියෙනවා. අපිට බීකරයක් හොයාගන්න යෑම් බෝතලයක් හරි ගන්න මේ වෙලාවට. හරිද? සෙන්ටිමීටර එකක් වගේ උසකට අපි මේ ද්‍රාවකයේ දාලා පෙට්ටි දීසියෙන් වහලා දෙනවා. එතකොට මේක ටික වෙලාවක් ඇද්දි මේ කුටීරය ඇතුළ ද්‍රාවකයේ වාෂ්පයෙන් සන්තෘප්ත වෙනවා. දැන් ද්‍රාවකයේදී මෙයා වාෂ්ප වෙන ටික බිඳු බිඳු උඩට විසි වෙනවා. හරිද? එතකොට මේ ටික වෙලා ගියා මේක ද්‍රාවක වාෂ්පයෙන් සන්තෘප්ත වෙලා තියෙනවා. හරිද? දැන් අපි අර ඇඳගත් අපි දැන් අපේ ගත්ත වොච්මන් නම්බර් 1 කඩදාසිය. හරිද? කඩදාසිය තියෙනවානේ. හරිද? කඩදාසියේ අපි අර කලින් ආසවන ක්‍රමයෙන් හරි ඉටි භාවිත කොට තෙරපලා හරි කලින් අර කිව්වා වගේ ද්‍රාවක මගේ නිස්සාරණේ හරි ඒකෙන් ගත්ත අසංශුද්ධ සංයෝගය තියෙනවානේ. හරිද? කලින් ගත්ත අසංශුද්ධ සංයෝගේ ඒක අපි ඒකේ වීදුරු කූරක් අරගෙන. ඒ කියන්නේ ඉතා හීන කේශික නලයක් වගේ. කේශික නලයක් හරි වීදුරු කූරක්. ඉතා හීනි වීදුරු කූරක් අරගෙන අපි ගොඩක් වෙලාවට කේශික නලයක් තමයි භාවිතා කරන්නේ. හරිද? ඉතාලම මේ හීනි අපිට අරේ එහෙම ඒ කියන්නේ ඇතුළ සිදුර එහෙම පේන්නේ නැත්නම් තියෙන එක. හරිද? ඉතාලම හීනි කේශික නලයක් හරි වීදුරු කූරක් හරි භාවිතා කරලා අර සාම්පලයට තියලා තිබ්බන් පස්සේ පොඩි ඩොට් එකක් එකට එකතු වෙනවනේ පොඩි ද්‍රාවණය චුට්ටක් ඇතුළට එනවන්නේ නේද? අරගෙන ඒ වීදුරු කූරෙන් ඒ සාම්පලෙන් අරගෙන චුට්ටක් මෙන්න මේ අපි ඇඳගත්තු වොච්මන් නම්බර් 1 එකේ පදනම් රේඛාව එක තැනකින් උඩ තිතක් තියෙනවා. මේක තේරුණාද? මේක තේරුණාද? අපි අර කලින් නිස්සාරණය කරගත් නිස්සාරකේ දල නිස්සාරකයෙන් අරගෙන දැන් ඒක අපි ගන්න ඕනේ මොන හරි අර කලින් අර කේතු ප්ලාස්ටික් ගන්න ඕනේ අරගත්තාන් පස්සේ අපි මේකට වීදුරු කුඩ දාලා වීදුරු කුඩ දැම්මන් පස්සේ දැන් ඔයගොල්ලන්ට දැන් අපි බීම් බටයක් වුණත් වතුරට දැම්මන් පස්සේ බීම් බටේ දිගේ පොඩ්ඩක් උඩට නගිනවනේ මේ ජල කඳ අපි ඒක මේ උරලා ගන්න ඕනේ නමුත් චුට්ටක් නගිනවනේ මේ වගේ මේ කේශී නලේ තුලින් චුට්ටක් ඉහළට නගිනවා. හරි දැන් අරගෙන ඊට පස්සේ ඒක අපි තියනවා අපේ අර වොච්මන් නම්බර් 1 කඩදාසිය එක තැනක. දැන් අර මම ඒව රූප සටහනේ x කියලා හිතන්නකෝ. මම අර දැන් පස්සේ WhatsApp එකේ රූප සටහනේ x කියලා හිතන්නකෝ. අන්නේ x කියන විදිහට එතන පොඩි ඩොට් එකක් තියෙනවා. තේරුණාද? හරි දෙන්න ළමයි. තේරුණාද? අර x කියන අර උපසටහනේ x කියන පොඩි ඩොට් එකක් තියෙන්නේ පේන්නේ අන්න ඒ වගේ තියෙනවා. තේරෙනවද කියන එක? තේරෙනවද?
හරි ඩොට් එක තියද්දී අපි කේශිකනාලේ යන්තම් අපි මේක ටච් කරන්නේ. හරිද? වොච්මන් නම්බර් 1 කඩදාසිය යන්තම් තියෙනවා. එතන මේ අයින් නැහැ එතන කූරෙන්. හරිද? එතකොට මෙතන ලොකු ඩොට් එකක් අපි ගන්න පොඩි ඩොට් එකක් සාමාන්‍යයෙන්. හරිද? එක උඩ ඒක එකක් තිබ්බම පේන්නේ නැත්තම් චුට්ටක් වෙලා ඉඳලා ආපහු පොඩි ඩොට් එකක් ඒක උඩම තියන්න ඕනේ. හරි? ගොඩ ලොකුට එතන හාරන්න යන්නේ නැහැ. එතකොට කඩදාසිය මේ වෙනවනේ. හරිද? යන්තම් තියන්නේ. තේරුණාද කියන එක? හරිද? එහෙම තියෙනවා. ඊට පස්සේ අපි දැන් අපි තුමු කණ්ඩායම් අපි දෙකක් කරන එක කණ්ඩායම් දෙකක් මේ දෙගොල්ලොම කරන්නේ ආඩතෝඩ වලින් නිස්සාරණේ. හරිද? දෙගොල්ලොම කරන්නේ ආඩතෝඩ නිස්සාරණේ. ඒතර කණ්ඩායම් දෙකෙන්ම ගත්ත නිස්සාරක දෙක අපි ගන්නවා මේ පදනම් කඩදාසියට. එක කණ්ඩායමක් ගත්ත එක x අනිත් කණ්ඩායම ගත්ත එක y. තේරුණාද කියන එක? කණ්ඩායම් දෙකම එකම ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරි එක කණ්ඩායමකින් ගත්ත ඩොට් එක අපි x කියලා තියෙනවා y අනිත් කණ්ඩායම ගත්ත එක අපි y කියලා තියෙනවා. හරිද? xy කියලා අපි ලියන්නේ නැහැ වොච්මන් කඩදාසිය. මුකුත් වොච්මන් කඩදාසිය වෙන ලියන්නේ නැහැ. තේරුණාද කියන එක? නිරුෂ මොකද්ද කියන්න උත්සාහ කරේ? මේ කීප එක තේරුණාද? තේරුණාද කීප එක? අයියෝ උත්තරයක් දෙන්නකෝ. තේරුණාද? කිසිම සක්‍රීය දායකත්වයක් නැහැ. ඔක්කොම මේක ඔන් කරලා දාලා ගිහිල්ලා නිදිද කොහෙද? නැන්තන් තේරුණාද? కొంచెం తేరు కొంచెం కొంచెం తేరునా නෙමෙයි కొంచెం కొంచెం தெரியும் නේ අවුල රුතිය මෙතෙන් දෙන්නේ පාදම් නෑ කලවං හින්දා කිව්වේ හරිද? පොඩ්ඩක් පැහැදිලි මදි වගේද? අයියෝ සමහර. දැන් මෙහෙමයි. දැන් අපි කණ්ඩායම් දෙකක් අරගෙන ප්‍රැක්ටිකල් දෙක දැන් මේක කරනවා. අපි දෙගොල්ලොම කරන්නේ අපි තුමු කරාඹු නැටි වලින් අපි ගන්නවයි කියලා යූජිනෝල් නිස්සාරණේ. අපි අර අපේ සරල ආසවන ක්‍රමයෙන් අපි ගන්න ඒ ආශ්‍රිතය අරගෙන එක්කෙනෙක් එක කණ්ඩායමකුත් ගන්නවා ඒකම අනිත් කණ්ඩායමකුත් හරිද වෙනම ඇටෝම් සකස් කරගෙන ඒගොල්ලොත් අරගන්නවා. හරිද? හරිද? ඊට පස්සේ මේ ගත්ත අපි කණ්ඩායම් දෙක අපි xy කියලා හිතමුකෝ. හරිද? මේ අදාළ නිස්සාරකයෙන් අර කේශික නලයේ පොඩ්ඩක් තියලා අර පදනම් රේඛාව උඩ තියෙනවා x ගෙන් තිතක් තියෙනවා y ගෙන් තිතක් තියෙනවා. තේරුණාද? හරි. එතකොට තියද්දී මහා ගොඩ නිකන් මේ තියන්නේ නැහැ තිත යන්තම් තිත තියෙනවා ඊට පස්සේ ඒක නිකන් පේනවා මදි වගේ නම් ඒක උඩින්ම ආයතව චුට්ටක් තියෙනවා ගොඩ එකපාරට මේ වතුර හලනවා වගේ හලන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් අපිට ඕනේ කරාඹු නැටි වලින් අපි යූජිනෝල් නිස්සාරණය කරගන්න. දැන් අපි බලන්නේ අපි අර කලින් සරල ආසවණයෙන් කරපු එකේ යූජිනෝල් තියෙනවද නැද්ද යූජිනෝල් විතරද තියෙන්නේ කියලා හොයන්න යන තාම දැන් මේ අපි මේ වර්ණලේඛ ශිල්ප ක්‍රමේ භාවිතා කරන්නේ. හරිද? එතකොට අපි ගාව ලැබ් එකේ තියෙනවා යූජිනෝල් විතරක් තනියෙන් හොයාගත්ත පොඩි කුප්පියක් තියෙනවා. ඒ කුප්පිය අපිට තියෙනවා යූජිනෝල් තමයි තියෙන්නේ. හරිද? සගන්ධ තෙල් යූජිනෝල් තියෙනවා ඒ කුප්පියේ. අපි ලැබ් එකේ ඒවා තියෙනවා. හරිද? එතකොට ඒ සගන්ධ තෙල් කුප්පියෙන් අපි හරියටම එයාගේ තියෙන යූජිනෝල් විතරයි. හරිද? ඒකට අරගෙන කේශික නලයක් දාලා පොඩි ඩොට් එකක් අරගෙන අපි තියෙන පදනම් රේඛාව අපි නම් කරනවා Z කියලා. තේරුණාද? එයා අපි හඳුනන පාලක සාම්පලේ කියලා. පාලක. අපි යාදිහා බැලුවම අනිත් ඒවා තීරණය කරන්නේ. පාලක සාම්පල. දැන් අපි ලැබ් එකේ අපි ගාව තියෙන හරියටම යූජිනෝල් විතරක් තියෙන
කුප්පියක්. හරි ඒකෙන් අපි අරගෙන ඩොට් එකක් මේකේ තියෙනවා ඉසෙට් කියලා. ඉසෙට් කියලා අපි හිතේ තියාගෙන අපි ලියන්නේ නැහැ කොලේ. හොඳේ කොලේ මුකුල් ලියන්නේ නැහැ. අපි ඉසෙට් කියලා මතක තියාගන්න ඒක. හරිද? එයා තමයි අපි ලැබ් එකෙන් ගත්ත එක. තේරුණාද? තේරුණාද ඒ ටික? දවසට එකක් හරි කමන්න අඩු ගන්න ඒක තේරෙනවා නම් එච්චරයිනේ ඕනේ. දැන් කඩදාසි වර්ණේ ශිල්ප කිව්වම ඉතරනේ කරේ අන්තිමට. හරි. ඊට පස්සේ මම දැන් ගෙවන ෆොටෝ එකක්. ඒක බලන්න. හරිද? දැන් ඔන්න බලන්න දැන් මේ ෆොටෝ එක. දැන් අපේ වොච්මන් නම්බර් 1 කඩදාසි අපි ගිහිලා අර කලින් හදාගත්ත බීකරේ ඇතුලේ ඇත්තටම ඇතුලට දානවා කියන්නේ අපි මේ පුළුවන් නම් කටුමගින් එල්ලනවා. ඒ කියන්නේ හැබැයි කටුමගින් එල්ලන්නේ අර යන්තම් ද්‍රාවණ මට්ටම ගෑවෙන විදිහට. අර අපේ පදනම් රේඛාව කැපෙන්න ද්‍රාවණ මට්ටම යනකම් යවන්නේ නැහැ. තේරෙනවද කියන එක දැනගන්නෙත් නැහැ. පදනම් රේඛාව ද්‍රාවණ මට්ටමේ ගාවන්නෙත් නැහැ. ඊට වඩා ද්‍රාවණ මට්ටමට තියෙන විදිහට ෆොටෝ එක බලන්න. ඊට ලේසි මීහරක් දක්වනවා. හරි අමාරු මේක උගන්වන්න කියලා මට. තෙසාරටත් නිකන් ඉස්කෝලේ යනවා වගේ තමයි මේවට සහභාගී වෙන්නේ නේද? ජයනි අහන්න මම ඇහුවයි කියලා. තෙසාර ඉස්කෝලේ යනවා වගේ අරට පහට තමයි මේකට එන්නේ. හරිද? දැන් මම කියපු කතාව තේරුණාද? තේරුණාද කියලා එවන් ළමයි මැසේජ් එකක් හරි තේරුණාද කියලා අනිත් වෙලාවට නම් මේක ඔන් කරගෙන කිව්වක ඉන්නවා. දැන් බෑ ඒක කියන්නේ. උත්සාහන දිහා බැලුවම මොක පැහැදිලි. තේරුණා නේද? හරි. ඊට පස්සේ ඔහොම තියන් ඉදිද්දි අර දැන් ද්‍රාවණ මට්ටමේ ද්‍රාවණ මට්ටම තියෙනව නේද? හරිද? ඔන්න ඔය ද්‍රාවණ මට්ටම ටික දැන් ඕක කඩදාසිය. දැන් කඩදාසිය ඇත්තටම මේ ඕක ශාක එකක්නේ සෙලියුලෝස් නේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ කඩදාසිය දිගේ මේ ද්‍රාවණ මට්ටම ටික පිළිවෙලට ඉහළට නගිනවා. තේරෙනවද මං කියන එක? මේ අර ද්‍රාවණ මට්ටම ඕක ටික මේ දැන් කොල්ලේට උරාගත්තනේ. උරාගත්තා පස්සේ කඩදාසිය දිගේ ඉහළට ඔය ඕක නගිනවා. තේරෙනවද කියන එක? හරි. ඊට පස්සේ ඔක ටික ඉහළට නැග්ගාන් පස්සේ උඩ ඉඳලා දැන් වොච්මන් කඩදාසිය උඩ තියෙනවනේ. උඩ ඉඳලා පල්ලෙහාට සෙන්ටිමීටර් 1ක් පමණ ගියාන් පස්සේ මම ඒකත් එවන්න ෆොටෝ එකක්
ඔයගලන්ට අපිට දැන් තේරෙනවා හොඳට මේක මේ ප්‍රැක්ටිකල් එක කරගෙන යද්දී හරිද ප්‍රැක්ටිකල් එක කරගෙන යද්දී පේනවා අර ද්‍රාවණ මට්ටම ටික ටික උඩට යනවා උඩට ගිහිල්ලා උඩින් මෙතන මේ අන්තිමට එවපු එකේ WhatsApp මම අන්තිමට එවපු එකේ බලන්නකෝ අන්තිමට එවපු එක WhatsApp කොහොමද බැලුවේ නැද්ද? කොහොමද බලන්න WhatsApp එවපු එක මමකට මේකපාර WhatsApp යන්නත් බැරිද? හරිද? දැන් ඔයගලන්ට දැන් අන්තිමට දැන් මම මේ රූපසටහනේ පේනවා. හරිද? මේ ද්‍රාවණ මට්ටම ඉහළට ගිහලා අපි අවසානයේ උඩින් සෙන්ටිමීටර් 1ක් CD රේඛාව ඇත්තට උඩ ඉඳලා සෙන්ටිමීටර් 1ක් විතර පල්ලෙහෙන් තමයි තියෙන්නේ. හරිද? CD රේඛාව තියෙන උඩ ඉඳලා සෙන්ටිමීටර් 1ක් විතර පල්ලෙහෙන්. ඔතනට එද්දී අපි මේක ඉවතර ගන්නවා කඩදාසිය. අපේ මේ බීකරෙන් අපි කඩදාසි ඉවතර අපි දැන් බලන් යද්දි ඇහෙන් පේනවනේ මේක යනවා ද්‍රාවණ මට්ටම යනවා කියලා පේනවා අපිට. හරිද? එතකොට අපි ওই කඩදාසිය CD දක්වා ආවන් පස්සේ අපි ඕක එළියට ගන්නවා. හරිද? එළියට ගගෙන අපි ඒක නම් කරනවා ඒක ද්‍රාවක පෙරමුණ කියලා. හරිද? අපි ඒ ටික නම් කර ඒ CD එක නම් කරනවා අපි ද්‍රාවක පෙරමුණ කියලා. AB කියන අපි පදනම් රේඛාව CD කියන්නේ ද්‍රාවක පෙරමුණ. හරිද? ඊට පස්සේ CD කියන්නේ අපේ ද්‍රාවක පෙරමුණ. දැන් අපි කඩදාසි එළියට ගත්තාන් පස්සේ අර මං එවල තියනවා වගේ අර අපි මුලින්ම තිබ්බේ XYZ කියලා තිත් තුන විතරයිනේ. දැන් අපිට පේනවා මෙන්න මේ තැන් වල මෙන්න මේ වගේ තිත් මේ වැටලා තියෙනවා මේකේ. ඒ කියන්නේ අපි අර එක්සාම්පල් ගත්ත තිත් තුනක් තව ඉදිරියට ගිහින් තියෙනවා. මේක වර්ණලේඛ ශිල්ප ක්‍රමේ මේ වාසියක් ඇත්තට මේක. හරිද? මෙහෙම තිබ්බම තිත ඊට පස්සේ තවදුරටත් එයා තිත් තුනක් ඉදිරියට දැන් අර පැල්ලමක් නිකන් ඇදිලා යනවා වගේ ඒ වගේ මෙන්න තිත මෙන්න මේ විදිහ ලස්සනට තිත් තුනක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. Y ගෙන් ගිහිල්ලා තියෙනවා අර වගේ තිත් දෙකක්. Z ගෙන් ගිහිල්ලා තියෙනවා එක තිතක්. තේරුණාද? තේරුණාද කියන එක? හරිද? Z කියන්නේ අපේ පාලක සාම්පලය. අර මං කිව්වේ ලැබ් එකේ තියෙන හරියටම යූජිනෝල් කුප්පිය. කුප්පියෙන් තියපු එක තමයි. හරිද? එතකොට Z වලින් ගිහලා තියෙන එක තිතයි. එතකොට එහෙනම් ඒ කියන්නේ Z වල තියෙන එක සංයෝගයක් විතරයි. යූජිනෝල් විතරම තමයි Z වල තියෙන්නේ. එතකොට බලන්න අපි ගත්ත XY දෙකේ Z ඉස්සරහට දැන් Z ඉදිරියට ගිහලා තියෙන එක ඩොට් එකක් ඉස්සරහට එයාට සමානව දුරින් XY වලින් ගිහිල්ලා තියෙනවද? හොඳ නැද්ද කියන්නේ? Z ගිහලා තියෙන යම් කිසි තිත ඉදිරියට XY වලත් මට කියන්නේ එයාගේ ඒ විදිහට පදනම් රේඛාවෙන් ඉඳලා සමාන දුරකින් ගියපු තිත් තියනවාද X වලයි Y වලයි. නෑ මුණක් කියුවට මම දන්නේ නැහැනේ මේ තේරුණා නැද්ද කියලා. දැන් ඇවිල්ලා කොහොමද අමිත් ඔක තේරෙන්නේ නැහැනේ.
අනිත් තේරුණාද කියන එක? දැන් ඉසෙට් ඉඳලා කිසියම් දුරක් තිත ගිහිලා තියෙනවනේ ඉස්සරහට. හරි ඉදිරියට ගිහින් තියෙනවනේ. මට කියන්න ඒ සමාන දුරකින් x y ගියත් ගිහිල්ලා තියෙනවද? යාට සමාන දුරකින්. ඉස්සරහට ගියා බලලා කියන්න. එහෙම ගිහිලා තියෙන නමුත් තව තිත්තිත්තුත් අපිට පල්ලෙහා තියෙනව නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් x සහ y සාම්පල් වල අර z වලින් ගත්ත ද්විතීක පරිඋත්තජය. ඒ කියන්නේ අපි ගත්තේ අපි හිතමු යූජිනෝල් x සහ y දෙකේම තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. යූජිනෝල් තියෙනවා කියලා කියන්න පුළුවන්. යූජිනෝල් පමණක් නෙමෙයි තියෙන්නේ. ඇයි පල්ලෙහායින් තව තිත්තිය. දැන් x වල ගත්තොත් පල්ලෙහායින් තව සංඝටක දෙකක් පෙන්නනවා. තේරෙනවද මම දැන් මේ පෙන්නන්නේ සංඝටකයාගේ. හරිද? x වලින් තව පල්ලෙහායින් සංඝටක දෙකක් පෙන්නනවා. ඒ කියන්නේ මෙයාගේ තව සංඝටක දෙකක් අඩංගු වෙලා තියෙනවා. y ගේ එක සංඝටකයක් තියෙනවා. එහෙනම් y ගේ තව වෙන සංඝටකයක් තියෙනවා. හරිද? මේ x සහ y ගේ දෙන්නගේම z වලින් ගත සංඝටකේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා අපි කරපු ප්‍රැක්ටිකල් එකේ යූජිනෝල් තියෙනවා කියලා. දැන් මම මේ ගත්තේ යූජිනෝල් විතර උදාහරණයක්. හරිද? යූජිනෝල් තියෙනවායි කියලා කියනවා. දැන් තේරුණාද කියූප එක? ඒක තේරුණාද? හරි මේක අමාරු දෙයක් නෙමෙයි හරි ලේසි තේරුම් ගන්න මේ කියන කතාව. හරිද? එහෙනම් අපි දැන් අපිට දැන් මේක දැන් මෙතනින් අපිට කියන්න පුළුවන් අපි ගත්ත සාම්පලේ යූජිනෝල් තියෙනවා කියලා. හැබැයි වෙන්නේ ඊට පස්සේ අපිට ඊළඟ දවසේ කරන්න පුළුවන් මේ ගත්ත ඔතන දැන් අපි ගත්ත සාම්පලේ ආයි නිස්සාරණය කරලා අපිට යූජිනෝල් විතරක් වෙන් කරගන්න ආයි ක්‍රම තියෙනවා. හරිද? දැන් අපි මුලින්ම කුමාලාසවන සරලාසවන භාගාසවන ආසවන ක්‍රම තුනයි ඉටි භාවිත කොට තෙරපීමයි ද්‍රාවක මගින් නිස්සාරණය ඒ ක්‍රම කීපයෙන් අපි ගත්තේ කිසියම් අදාළ සංඝටක ටික වෙනම ආශ්‍රිතයක් විතර අපි ගත්තා. හරිද? දැන් ඊළඟට අපි මෙන්න මේ වර්ණලේඛ ශිල්ප ක්‍රමයෙන් කරන්නේ අපි ගත්ත මේ ආශ්‍රිතේ අර තියෙන සංඝටක තියෙනවද කියලා අඳුර ගන්න. හරිද? අඳුර ගන්න තමයි හදන්නේ. දැන් අපි නේ අඳුරගත්තා මේ සංඝටකේ මේකේ තියෙනවයි කියලා. හරිද? තව සංඝටකක් තියෙනවා කියලා අඳුරගත්තා. හරිද? දැන් මේකේ වෙන සංඝට තිබුණ නැත්නම් අපිට කෙලින්ම මේක භාවිත කරන්න පුළුවන් යූජිනෝල් විතරයි තියෙන්නේ. දැන් අපිට අපි කර ප්‍රැක්ටිකල් එකේ අනිත් තව සංඝටකක් තියෙන නිසා මෙයා ආයෙ සංශුද්ධ කරන්න වෙනවා. ඒක නිසා එහෙනම් මේක අපි අඳුරගත්තා. අනිත් තව සංඝටකත් මේකේ තියෙනවයි කියලා. හරිද? තේරුණාද? ඊට පස්සේ පුළුවන් අපිට තියෙන මේ තව වෙන RF වගේ කියලා කැල්කියුලේට් කරන අපි ඒක පස්සේ කරමු මොකක්ද ඒ කියන්නේ කියලා. අපි අඳුරගත්ත මේක මේවා තියෙනවයි කියලා. හරිද? එහෙනම් දැන් මේකෙදි මං කිව්වා මේකේ ඕන වර්ණලේඛ ශිල්ප ක්‍රමයකදී දැන් අපි තියපු ඩොට්ස් සමහරලාට ද්‍රාවක පෙරමුණ ගියාන් පස්සේ ඩොට් එක පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඩොට් එක ඉදිරියට ගිහිල්ලා. හරිද? සමහරක් වෙලාවට අපිට මේ තියෙන වර්ණකේ පාට අනුව දැන් සමහරට ගොඩක් වෙලාවට සගන් තෙලකින් දාලා ආපාටට එන්නේ. සමහරලාට අපිට මේ ඩොට් එක පේන්නේ නැහැ. එහෙනම් අපිට එයාව හොඳට පේන්න අපි දෘශ්‍ය කරන ප්‍රතිකාරක භාවිතා කරනවා. හරිද? දෘශ්‍ය කරන ප්‍රතිකාරක. නැත්නම් විසුරුම් ප්‍රතිකාරක කියලා තියෙනවා. හරිද? විෂුවලයිසේෂන් ඒජන්ට් නැත්නම් ස්ප්‍රේ මේ රීජන්. හරිද? එතකොට අපිට පේන්නේ නැත්නම් අපිට ස්ප්‍රේ එකක් තියෙනවා. අපිට ඒක ස්ප්‍රේ පම් පස්සේ කියන මොනවද ස්ප්‍රේ වලට භාවිත කරන්න කියලා. ස්ප්‍රේ එකක් ගහලා මේක අපිට පේන්න. එතකොට හොඳට පේනවා අපිට. ඩොට් එක පේනවා. හරිද? එහෙම කරන්න පුළුවන්. හරි ඊළඟට මම කිව්වා ඊට පස්සේ මෙයාව දැන් එළියට ගත්තාන් පස්සේ අපි අර තිබ්බ ඩොට් වලට පැන්සලෙන් ඩොට් එක උඩින් ඇඳ ගන්නවා පැන්සලෙන්. නැත්නම් අපිට පස්සේ ගණනය කරද්දි මේක මැකිලා යන්න පුළුවන්. හරිද? එළියට ගත්තාන් පස්සේ මෙයා ඩොට් එක උඩින් පැන්සලෙන් පොඩියට අපි රවුම් ඇඳ ගන්නවා. ඒ වටේට. නැත්නම් ටිකක් වෙලා ගියාම වේලලා ගියොත් අපිට ප්‍රැක්ටිකල් එක ඊට ටික කරන් යන්න වෙන්නේ නැහැ. හරි? දැන් මං කිව්වා වර්ණලේඛ ශිල්ප ක්‍රමේ ගතික කලාපයක් තියෙනවා ස්ථිතික කලාපයක් තියෙනවා කියලා. හරිද? දැන් මෙයාගේ ගතික කලාපය මොකක්ද? ඉස්සෙල්ලා තිබ්බ කලාපය මොකක්ද? ඉස්සෙල්ලා තිබ්බ කලාපය. ඒ වගේ ස්ථිතික කලාපයකුත් තිබ්බා.
සිතික් කියන්නේ ගමන් කරපු කෙනේ ඔයගොල්ලෝ දන්නවා ද්‍රව්‍ය තමයි ගමන් කරන්නේ. එහෙනම් ගමන් කරපු මේකේ සිතික් කලාපේ ද්‍රව්‍ය. හරිද? මේකේ මම දැකලා තියෙන ගොඩක් අය වැරදිට උගන්වනවා මේකේ ගතික කලාපේ වෙන්නේ එයත් ද්‍රව්‍ය. සමහර උගන්වන ගතික කලාපේ වෝච්මන් නම්බර් 1 කඩදාසිය කියලා වැරදි. හරිද? ඔයගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ඉස්සරහට මේ පාඩම කරද්දී අහුවේ ඒව යන පන්ති වලින් ආ. ඕන්ඩියක් නෙවෙයි කිව්වේ මම ඇත්ත කිව්වේ සමහර මම දැක තියෙනවා මුගල්ලා තියෙනවා. හරිද? ස්ථිතික කලාපය වෙන්නේ ද්‍රවය කියන්නේ ගමන් කරන ද්‍රාවණ. හරිද? ඒ වගේ මේ ගතික කලාපය වෙන්නේ ද්‍රව. ඇත්තටම ද්‍රව කියලා අදහස් කරන්නේ මෙතන අර වොච්මන් නම්බර් 1 කඩදාසියේ සෙලියුලෝස් වල අඩංගු ජල අංශු තමයි අපි මෙතන ද්‍රව කියලා සලකන්නේ. හරිද? එහෙනම් අතන ලියා ගන්න මේ කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ ගාවින් ළඟින් ලියා ගන්න ස්ථිතික කලාපය ද්‍රව ස්ථිතික කලාපයේ ද්‍රවය ඉවරද? ස්ථිතික කලාපයේ ද්‍රව ස්ථිතික සහ ගතික කලාප දෙකම ද්‍රව. ස්ථිතික කලාපයක් ද්‍රව ගතික කලාපයක් ද්‍රව කියලා ලියා ගන්න. කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමය. ගතික කලාපය කියලා කියන්නේ ගමන් කරන එකනේ ගමන් කරන එකට අපි ගත්ත ද්‍රාවණි. ගමන් කරන එක කියන්නේ ගතිකේ. ගතිකේ කියන්නේ අර අපි යොදාගත් ද්‍රාවණි. හරි? යොදාගත් ද්‍රාවණය තමයි ගතිකේ කියලා කියන්නේ. ඒක ලියා ගන්න. ගතිකේ කියන්නේ යොදාගත් ද්‍රාවණි. ස්ථිතික කලාපය කියලා කියන්නේ වොච්මන් නම්බර් 1 කඩදාසියේ සෙලියුලෝස් මතට අවශෝෂණය කර ඇති ජල වාෂ්ප කියලා ලියන්න. හරිද? ගතික කලාපේ ලිව්වා නේද අපි ගන්න ද්‍රාවණය කියලා. අර අපි බීකරයට ගත්ත ද්‍රාවණේ ඒක තමයි ගතික කලාපය කියන්නේ. හරි ද්‍රාවක මිශ්‍රණය කියලා ලියුවත් කමන්නේ ද්‍රාවකය කිව්වත් කමන්නේ. හරිද? ස්ථිතික කලාපය කියන්නේ වොච්මන් නම්බර් 1 කඩදාසියේ සෙලියුලෝස් මතට අවශෝෂණය වී ඇති ජල වාෂ්ප ඔබ තමයි ස්ථිතික කලාපය කියලා කියන්නේ නිශ්චල කලාපය. ස්ථිතික කියන්නේ නිශ්චලයි කියන එක. හරිනේ තේරුණා නේද එහෙනම්? තේරුණාද ළමයි? තේරුණාද ළමයි? තේරුණාද නැද්ද කියලා කියන්නේ.
අදනම් අපි වර්ණක ශිල්ප ක්‍රමයේ කඩදාසි වර්ණක ශිල්ප ක්‍රමය කතා කරේ අද. අමාරු දෙයක් නෑ අපි අර කලින් ගත්ත ක්‍රම වලින් ගත්ත ආශ්‍රිතයෙන් තියෙන සංඝටකවල බලනවා අපි අපිට ඕන සංඝටකේ තියෙනවද කියලා හොයාගන්න යන ක්‍රමයක් තමයි වර්ණක ශිල්ප ක්‍රමය කියන්නේ. ඒතර ඒකෙන් එකක් තමයි කඩදාසි වර්ණක ශිල්ප ක්‍රමය. කියන්නේ අපි වොච්මන් නම්බර් 1 කඩදාසි මේකට ගන්නවා. අරගෙන අපි ඒකේ පහලින් එතනුට 1.5ක් විතර පහලින් අපි ඉරක් ඇඳ ගන්න පැන්සලෙන් අඳින ඉරක් ඒක අපි පදනම් රේඛාවල නම් කරනවා. ඊට පස්සේ අපි බීකරයක් අරගෙන අපි ද්‍රාවකයක් දාලා පෙට්ටි දීසියකින් වහලා තියෙනවා. ඒක ද්‍රාවකයෙන් මේක සංතෘප්ත වෙනවා. ඊට පස්සේ අපි අර කණ්ඩායම් දෙකකින් ගත්ත සාම්පල් දෙකක් අරගෙන මේකේ පදනම් රේඛාව උඩ තියෙනවා. ඊළඟට අපි පාලක සාම්පලයක් අරගෙන පාලක සාම්පලයේ ඩොට් එකකුත් මෙතන තියෙනවා. ඩොට් එක තියද්දි පොඩ්ඩක් තියන්නේ වැඩි ගොඩ මේ නිකන් මේක මේ විසිරෙන තියන්නේ තියලා ඊට පස්සේ මේක අපි එල්ලනවා ඇමිනුම් කටු වලින් අර ද්‍රාවක මට්ටම පදනම් රේඛාවට ගෑවෙන්නේ නැති වෙන්න බීකර ඇතුළට දානවා අපි. පදනම් රේඛාව ගාවන්නේ කොයි වෙලේවත් මේ ද්‍රාවකේ ඊට පල්ලෙහා ඉඳලා ස්ටික් අප් කරලා ගියාන් පස්සේ මේක ද්‍රාවක පෙරමුණ ඊළඟට නගිනවා. ඊළඟට නැගලා උඩින් සෙන්ටිමීටර් එකක් පාන පමණ වෙන විතර යනකොට අපි නවත්තනවා. නවත්තලා අපි ගන්නවා එළියට මේක පත්‍රය අරගන්න පස්සේ මේ උඩින් රවුම පේන්නේ නැත්නම් අපි පේනවා අර වගේ විසිරලා තියෙනවා කියලා පේන්නේ නැත්නම් පැන්සලෙන් වටේ ඇඳ ගන්නවා. කොහොමද පේන්නේ නැත්නම් අර විසිරුම් ප්‍රතිකාරකයක් අරගෙන අපි බලනවා පේනවාද කියලා. එහෙම පේවුනොත් අපි ඇඳ ගන්නවා එතනින් රවුම් පැන්සලෙන්. ඇඳගෙන බලනවා එක සමාන පාලක සාම්පලයේ මට්ටමටම අපේ ගත සාම්පල් වල තියෙනවා නම් අපිට කියන්න පුළුවන් පාලක සාම්පලයේ තියෙන සංයෝගයම අපේ කණ්ඩායම් දෙකේ ගත්ත සාම්පල් වල තියෙනවයි කියලා. සමානව තිබ්බොත් තමයි කියන්න පුළුවන් ඒ සාම්පලේ තියෙනවයි කියලා. එතකොට මෙයාගේ ගති කලාපේ මොකක්ද කියලා මම කොස් ස්ටික් කලාපේ මොකක්ද කියලා ස්ටික් කියන්නේ නිශ්චල එක, ගති කියන්නේ චලනය වෙන, චලනය කියන්නේ ද්‍රාවණය තමයි චලනය වෙන්නේ. දෙක තමයි අර පාත්‍රයේ තියෙන සෙලුලෝස් වලට උරාගත්ත ජල වාෂ්ප තමයි ගති කලාප මේ ස්ටික් කලාපේ වෙන්නේ නිශ්චල කලාපේ. හරිද? එතකොට එහෙනම් ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ඉදිරියට කරමු එහෙනම්.